අවසරණ අපේ හැමෝටම. ඔව් අහන්න. දැන් අපේ හැමෝටගේ කියන බන්න දැන් අපි හැමදාම අපි අහලා තියෙනවා. අපි අහගෙන ඉන්නවා ඒක. ඒ කියන දේ හොඳට පැහැදිලි වෙනවා. ඒ වුණත් අපේ හැමෝටම දැන් ඕකේදී ප්‍රශ්නේ එන්නේ අපිට ඔය කියන ඒන සිතුවිලි ඒන දේවල් අපිට නවත්ත ගන්න කියන අපි දැන් අපි ඒකේ ඉන්නවා දැන් ඒ කියන්නේ ඒක අපි පවත් ඒක තීරුම් අරගෙන ජීවත් වෙනවා. තීරුම් අරගෙන ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙනකොට පොඩ්ඩක් ඉතින් අර තරහ යන එක අඩු වෙනවා. ඒව වෙනවා තමයි. ඔය කියන එකද අපේ සැනසුම කියන එක. එහෙම නැත්නම් අපේ හැමදෙරෝ ඔය පරීක්ෂණේ දිගටම අපේ හැමදෙරෝගේ ජීවිතේ කරගෙන යනකොට අපේ හැමදෙරෝ ඉලක්කයක් ගත්තේ කොතනද මේ තමයි හරි එක කියන එක. මේ ඉලක්කයක් ගත්තේ නැත්නම් අපේ හැමදෙරෝ. මෙහෙමයි ඉතින් ඉලක්කයක් කියන එකක් ඇත්තටම අපිට නම් ඉලක්කයක් කියලා එකක් නැහැ. මම ඕක උපමාවකින් ඔබට කියන්නේ මේ පරීක්ෂණයේ යෙදෙන්න කියලා. ජීවිතේ මේ පරීක්ෂණයේ යෙදෙන්න කියන එක තමයි වහන්සේ හැමතිස්සෙම කියන්නේ. එතකොට ඒක කොයි වෙලාවක හරි අපිට දෙයක් වැටහෙයි කියන්නේ. නෑ එතනදී නෙමෙයි. වැටහෙනව නෙමෙයි. මට වහන්සේ කියන දේ තේරෙනවා. මට ඕන අර දැන් ඔබ වහන්සේ මේ ප්‍රශ්න කාලේ ඔබ වහන්සේ ඒව තේරුම් ගත්තේ පොත්පත් කියවලා අවුරුදු ගණන් ඒව ගැන බලලා තේරුම මේව කරන දැන් මම ඒක තේරුම් අරගෙන තියන්නේ ඔබ වහන්සේ කියන දේ ගැන හිත ඒ මතෙන් හිතලා. ඒතර ඔබ වහන්සේ ඒක කොයි හරි වෙලාවක ඒක පැටලීමක් આવත් ඔබ වහන්සේ කියපු තැනක පොතක තියෙන දේවකින් ඔබ වහන්සේ ඒක මේව කරගන්න. දැන් මට තේරෙන්නේ මම මේ යන විදිය ඔබ වහන්සේ කියන එක මේව කරගෙන යනකොට ඒක හරි. ඒක ඇත්තටම හරි. නමුත් ඒ වුණාට ඒක අර එක මං මාවතර තියෙන ඒ තියෙන දේ දැන් මට ඔබ වහන්සේ කියන දේ හොඳට පැහැදිලි හොඳටම තේරෙනවා. නමුත් ඒ කියන දේවල් දිහා බලාගෙන ඉන්නවා යම් කිසි දෙයක් කියන්නේ හිතට සැනසීමක් තියෙනවා. ඒකමද නැත්නම් මේ යන විදිහට කොහොම යනවද? හරි. දැන් ඕක දැන් මම මෙහෙම එකක් කියන්නම්. දැන් ඔබතුමා කිව්වට මම නම් පොත්තත් මොකක්වත් උස්සගෙන යන්නෙත් නැහැ. ඒවා මොකක්වත් එහෙම දැනුමකට මොකක් හරි එකක් සාපේක්ෂ කර බලන්නෙත් නැහැ. එහෙම කියන්නේ ඉලක්කයක් හෝ දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් මම මේක ඔබට මේක උපමාවලින් මම මේක පැහැදිලි කරන්නම්කෝ. ඒ කියන්නේ දැන් ඔබ පොඩි කාලේ ඔබලා සෙල්ලම් කරා නේද? ක්‍රිකට් ගැහුවා නේද පොඩි කාලේ? කට්ටියත් එක්ක එකට. ඒකට දැන් ක්‍රිකට් ගහනකොට සමහර විට ඒක බිඳුවට යනවා වෙන්න පුළුවන්. ලකුණු 100ක් ගහනවා වෙන්න පුළුවන්. හැබැයි මේ පොඩිම කාලේ මේ වඩා වැදගත් වෙන්නේ දිනන එකද පරදින එකද බිඳුවට යන එකද 100ක් ගහන එකද වඩා වැදගත් වෙන්නේ මොකද්ද? සෙල්ලම් කරන එකනේ වඩා වැදගත්. ඔව්. එතකොට මේ සෙල්ලම් කරන එක ඇතුලේ මුකුත් විශේෂ දෙයක් කියන්නේ ඒකේ මොකක් හරි තේරුමක් තියනවද කියලා අහුවොත් එහෙම කියන්නත් බෑ. ඒකේ මොන හරි ලබාගත්තු දෙයක් තියනවද කියලා අහුවොත් එහෙම කියන්නත් බෑ. හරිද? ඒක මොකක් හරි අචීව් කරාද කියලා අහුවොත් එහෙම එකක් කියන්නත් බෑ. ඒක එහෙම අචීව් කරන්න දෙයක්වත් එහෙම විශේෂ දෙයක්වත් නෑ. ඉතින් එතකොට ඒ සෙල්ලම් කිරීමක් විතර. හැබැයි ඊට පස්සේ ඔබේ ජීවිතේ ඔබට නොයෙකුත් ඔව් ජීවිතේ නොයෙකුත් දේවල් තියෙනවා. ඊට පස්සේ දැන් ඕකට එකතු වෙනවා. දැන් ඕක වෘත්තීය මට්ටමට එනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මේ දිනුම පෙරදුම කොච්චරක් ගත්තද අරයට වඩා වැඩියෙන් ගත්තද මෙයාට වඩා අඩුවෙන් ගත්තද කොහොමද මේක ඇතුලේ මේ ප්ලේස් වෙන්නේ කියන එක ඔන්න එන්න පටන් ගන්නවා. හරිද? ඊළඟට දැන් අන්න මෙතනින් තමයි මේ කියන්නේ ගැටලුව එන්නේ. දැන් මේක දැන් ඔබ බණ ඇහුවට මේක තෙරපි එකක් විදිහට බණ ඇහුවා කියලා ඇති වැඩක් නැහැ. ඉතින් මම මේක කීප වතාවක්ම ඔබලට කියලා තියෙනවා. දැන් සමහර අය මේක නිකන් තෙරපි එකක් විදිහට බණ සතියක් ගන්න නිකන් බණ ටිකක් අහනවා ඊළඟ සතියේත් ආයෙ බණ ටිකක් අහනවා. එහෙම නැතුව තමන්ගේ ජීවිතේට ආපස්සට හැරිලා බලන්න. දැන් මම මොකද්ද කරන්නේ? මං අර වගේ නිදහස් තැනක ඉඳලා දැන් මේ එහෙම නිදහසක් මට නැත්තම් කොහොමද ඒක නැති වුනේ? හරිද? ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ ඔබට මොනවා ලැබුණත් වැඩක් නැහැනේ ඔබේ නිදහසයි සතුටයි නැත්තම්. මම මේක බොහොම එක ආකාරයෙන් කියලා දෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න
ඔබට එලාම් එකක් තියලා නම් ඔබට හැරෙන්න වෙන්නේ ජීවිතේ. ඔබ හිරකාරයෙක්ද නැද්ද? කියන්නේ ඔබට හැරෙන්න වෙලා තියෙන එලාම් එකක් තියලා නම්. ඔව් අනිවාර්යයෙන්. ඔබ හිරකාරයෙක්ද නැද්ද? පැහැදිලිද? ඊළඟට ඒ කියන්නේ දැන් ඔබගේ ඒ කියන්නේ ඔබගේ නිදහස ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ බොහොම කැමති දෙයක් කරනකොට ඒ කියන්නේ ඔබ බොහොම ප්‍රිය දෙයක් කරනකොට ඔබට ඒකේ මොකක් හරි කම්මැලිකමක් දැනෙන්නෙත් නැහැ. ඒකට පීඩනයක් දැනෙන්නෙත් නැහැ. ඔබට ඕන රැළු වෙනකන් ඇහැල්ලා ඉන්නත් පුළුවන්. ඔබට එන්ගේජ් වෙලා ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. හැබැයි දැන් බලන්න ඔබේ ජීවිතේ උගාත් දේවල් වලට කරන්න එහෙම ඒවා නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ අකමැති දේවල් ඔබට අදාළ නැති දේවල් ඔබ අපහසුතාවයට පත් වෙන දේවල් බොහෝ දේවල් කරනවා. ඇයි මේ දේවල් කරන්නේ? හරිද? ඊළඟට දැන් කොහින්ද මේ පීඩනේ හදාගෙන ඉන්නේ කියන ඒ කතාව පොඩ්ඩක් බලන්න. ඇයි මේ තමාවම සිරකරුවෙක් කරගෙන ඉන්නේ මොකක් ලබා ගන්නද? ඒ කියන්නේ දැන් අපි හිතනවා දැන් මේක හරියට විෂම චක්‍රයක්. අපි හිතනවා අපිට ඕනි සතුට සහ නිදහස අපිට ලැබෙනවා කියලා. ඉතින් ඒ ලබා ගන්න අපිට මේ දේවල් ලබා ගන්න ඕනි කියලා හිතෙනවා. එතකොට මේ දේවල් ලබා ගන්න අපිට මුදල් ලබා ගන්න කියලා හිතනවා. එතකොට මුදල් ලබා ගන්න කියලා අපි ආයි දෙන්නේ මොකද්ද? මුදල් ලබා ගන්න අපි වියදම් කරන්නේ මොකක්ද? ආයි වියදම් කරන්නේත් අපි ළඟම තියෙන සතුට සහ නිදහස තමයි අපි පාවා දීලා ඒක දීලා අපි ආපස්සට ගන්න. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? ඉතින් ඒ වගේ මේ ජීවිතේ දිහා බොහොම සරල අප්‍රෝච් එක. ඒ කියන්නේ නිකන් අර බණ ටිකක් තියරිටිකලි අහලා රූපය මොකද්ද, වේදනාව මොකද්ද, සංඥාව මොකද්ද, සංකාරය මොකද්ද, ලෝකේ මායාවක්ද, එහෙම එකක් නෙමෙයිද කියලා ඒවා කොච්චර තෝරගත්තත් ඒව ගැන කතා කරගත්තත් වැඩක් නැහැ. අර තමන්ගේ බාහිර ජීවිතයට බහලා බලන්නේ. නිදාසේ තමන්ට නිදිමත හැදුනාම නිදා ගන්න දෙයක් බැරි නම් ඔබට. හරිද? කියන්නේ ඔබව පාලනය කරන්න ඔබට උඩින් කවුරු හරි ඉන්නවනම්. හරිද? එහෙම නැත්නම් ඔබට බලා ගන්න කියලා ඔබට යටින් කවුරු හරි ඉන්නවනම්. හරිද? අර මං කලින් කිව්ව විදිහට අර එලාම් එකක් තියලා හැරෙන්න වෙලා තියෙනවනම්. අකමැති දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවනේ. එතකොට මොකද්ද මේ ජීවිතය කියලා බලන්න. ඉතින් මේ එතකොට මේ නිකන් ඔබගේ නිකන් කාලේ නාස්ති කිරීමක් එහෙම නැත්නම් ඔබගේ නිකන් වේස්ට් කිරීමක් ජීවිතේ වේස්ට් කිරීමක් නෙමෙයිද කියලා හොඳට බලන්න. ඉතින් එතකොට ඒ දේවල් වලින් නිදහස් වෙනවා කියන එක ඇත්තටම ලොකු හයියක් තියෙන කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හැමෝම කරන්නේ දැන් මෙහෙමයි. දැන් මේක මේ සම්මත පැවිදීම ගැන නෙමෙයි මම කතා කරන්නේ. මොකද සම්මත පැවිදීම කියලාත් ඇවිල්ලත් ආයිත් Tamanට උඩින් ගෙනෙත් තියාගෙන Tamanට යටින් කට්ටියක් තියාගෙන එහෙමනේ ජී ආයිත් කරන්න ප්‍රෝග්‍රෑම් ටිකක් දාගෙන ආයිත් එහෙම සිරවීමක් නෙමෙයි. ඔව් කියන්නේ. ඔබ වාසිය කියන විදිහට පැවිදි වෙනා නම් හරිම අමාරුයි. නෑ ඒක එහෙම ඒක මම ඔබට කියන්නේ ඒක අමාරුවටත් වඩා එතන තියෙන බය කියන එක තියෙන්නේ. අර තමන් ඉන්න රාමු ටික ඔක්කොම කඩාගෙන යන තියෙන බය ඇරෙන්න වෙන මොකක්වත් නෙමෙයි. අමාරුවට වඩා බය තියෙන්නේ. හරිද? ඉතින් එතකොට අර ඒ බයෙන් තමයි ඒ කියන්නේ තමන් මේ වැටිලා ඉන්න මේ චක්‍ර ටික විෂම චක්‍රය ඔබ කොතනින් හෝ කඩා දැමිය යුතුයි. හරිද? එතකොට නැත්තම් අර නිකන් අපි ඔබ කියන්නේ අර මේ තියරිටිකලි මේ කතා ටිකක් මේක අහලා ඔව් ඔබ වහන්සේ කියලා තැන බයට එන්න ඉස්සර තව බයවල් ගොඩක් තියෙනවා විසඳ ගන්න. ඒ අවසාන බය ඉන්න ඉස්සර තව අර ඔබ වහන්සේ කිව්වා වගේ රස්සාවේ තියෙන බය අතාරින්න පුළුවන්ද? ගෙදර තියෙන බය අතාරින්න පුළුවන්ද? අර වගකීම ඒ ටික හැමීට අතාර ගන්න තමයි අපි හඳුන්නේ. මම දැන් ඔබ වහන්සේ මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ කියන්නේ ඔය කියන තරම් ලේසි නෑ අපි හඳුන්නේ එක අහන් ඉන්න තරම් ලේසි නෑ ඒක අතාරිනවා කියන්නේ. ඒ ටික අතාර ගන්න හරි මහන්සියක් ගන්න ඕනේ. කියන්නේ ඒ සිතුවිලි නවත්ත ගන්න, ඒ සිතුවිලි පාලනය කරගන්න. ඒකම ඔබ වහන්සේ සිතුවිලි පාලනය කිරීමක් නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ දැන් ඇත්තටම සිතුවිලි පාලනය කිරීමක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ.
දැන් පාලනයේ තියෙන්නේ ඔය බය ඇතුලේ තමයි පාලනයේ තියෙන්නේ. ඒ කියන්නේ බය ඔය පාලනයේ ඔය බය ඇතුලේ තමයි ඕක තියෙන්නේ. ඉතින් මම කියන්නේ මෙහෙමයි. දැන් මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අර මම උපමාවකට කියන්නේ අපි මිනිස්සෙක් හරකෙකුට බෙල්ලට ලණුවක් දාලා හරකාව මේ අනිත් ලණුවේ අනිත් කොන තමන් අල්ලගෙන ඉඳගෙන හරකාව පාලනය කරමින් ඉන්නවා. හරකා යන දිශාව ඔක්කොම පාලනය කරමින් ඉන්නවා. එතකොට නොදැනුවත්වම මේ හරකා මේ කියන්නේ මිනිස්යාගේ පාලනයේ හරකා ඉන්නවා නෙමෙයි අන්තිමේදී සිද්ධ වෙන්නේ හරකාගේ පාලනයේ මිනිස්යා ඉන්න එක. පැහැදිලිද මං කියන්නේ? එතකොට දැන් මේ හරකාව අතහැරීම සඳහා ලොකු බයක් තියෙනවා. ඉතින් මේ කියන්නේ හරකා එහෙම වුණොත් මේක අතහැරියොත් මේක කඩාගෙන යයි ආයි මට හරකා නැති වෙයි වගේ බයක් තියෙනවා. ඉතින් එතකොට දැන් මුගාක් දෙනාදී මේ දේශනාවලදී මුගක් දෙනකොට අවශ්‍ය වෙන්නේ ඒකයි සතියක් ගන්න මේක නිකන් තෙරපි එකක් විදියට මාසයක් ගන්න මේක තෙරපි එකක් විදියට කරන්නේ අර කඹේ තියාගෙන අර හරකා දඟලනකොට එන ඒ පීඩනය පාලනය කරන්න යන තියෙන පීඩනය පාලනය ඒ කියන්නේ පීඩනය සමත ඒ කියන්නේ කඹෙත් දිගටම අල්ලගෙන ඉන්න ගමන් ඒ පීඩනය සමත කරගැනීමේ සමත ක්‍රම ඒ කියන්නේ සමත කරගැනීමේ සමත ක්‍රම තෙරපි එකක් විදියට පාවිච්චි කිරීම තමයි බොහෝ වෙලාවට කරන්නේ. ඉතින් ඒකටත් අවශ්‍ය දේවල් මම කියනවා මගේ අතින් කියවෙනවා. එහෙම නොකියවෙනවා නෙමෙයි. මේ දේවලුත් මේ දේශනා ඇතුළේ කියවෙනවා. හරිද? හැබැයි ඇත්තටම සැබෑ නිදහස කියන එක තියෙන්නේ ඔබ කඹේ අතහැරලා හරකට ඕන එකක් කරගන්න කියලා අතහැරපු වෙලාවේ. එතකොට මේ සමහර විට එහෙම අතහැරියත් හරකාව ඔබත් එක්ක දිගටම ඉන්නත් පුළුවන්. හැබැයි ඉන්නේ බොහොම නිදහස. උට ඕන වෙලාවක එළිය ගිහලා ආයෙ එන්නත් පුළුවන්. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? ඉතින් එතකොට මේ අපි කියන්නේ මේ අපි අන්න එතන තමයි ඉතින් ඇත්තටම සැබෑ නිදහස කියන එක තියෙන්නේ. ඒක කරගන්න පුළුවන් වෙන්නේ ඔබගේ කියන්නේ ඔබගේ බය කියන එක අයින් කරගත්තොත්. ඉතින් ඒකට නිර්භීතකමක් අවශ්‍යයි. ඒකට ලොකු අකීකරුකමක් අවශ්‍යයි. ඒකට ලොකු මේ මුරණ්ඩුකමක් අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මම මෙහෙම බොහොම සරලව මෙහෙම කියන්නම්. මිනිස්සේ බොහොම කොන්ද කෙලින් තියාගෙන තමයි උපදින්නේ. හැබැයි ඔහුගේ අතුලාන්තයේ ඇතුලේ මේ කොන්ද කියන එක කැඩෙනවා. මානසිකව කැඩෙනවා. හරිද? ඊට පස්සේ ඕ එහෙට මෙහෙට වැනෙන හුදු කිසිම අර මේ බරක් නැති කිසි හයියක් නැති කෙනෙක් බවට පත් වෙනවා මේක ඇතුලේ. ඉතින් ඒකට තමයි ඉතින් අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ ඒකට ලෑස්ති කරනවා. ඒක ඇතුලේ කොන්ද කඩනවා. කිසි දෙයක් ප්‍රශ්න කරන්න බැරි. අර ඊළඟට අර මේ ඒ කියන්නේ අර හරියට මේ කොටු කරලා ඔය මානසිකව කොටු කරලා ඒක හදන. එතකොට ඒක ඇතුලේ අර ඕක තියෙන එක සාධාරණයි. ඉතින් හැබැයි ඒක දැනගත්තට පස්සෙත් ඒක තියාගෙන ඉන්න එක අසාධාරණයි. හරිද? ඉතින් අර ඒ මුරණ්ඩුකම ගලව ගන්න හදන්න. ඒක ලේසි නෑ. උපවාසයේ ගලව ගත්තා වගේ මට හිතෙනවා මට ඒක ගලව ගන්න දෙයක්. ඒ කියන්නේ තවත් මේක ගැන හොඳට ඒ කියන්නේ ඔය කියන බය තමයි තියෙන්නේ. හරියටම හරි ඒක තමයි තියෙන්නේ. ඒ කරුණු ටික එමෙහිට පැහැදිලි. ඔව් එතන ඒකට ඉතින් මම ඔබට පොඩි උදව්වක් මම ඔබට කරන්නම්. ඔබ දෙයි කියන්නේ දැන් සාර්ව සම්පූර්ණ ලෙස ගලව ගන්න බැරි නොවුනත් දැනට ඔබ සයිකල් විදිහට කරන ඒවා තියෙනවනේ චක්‍රයක් විදිහට. ඒ චක්‍ර කඩන්න. එකම රැකියාව කරනවා, එකම වැඩේ කරනවා, එකම දේවල් එකම කෑම ටික කනවා, එකම සතියේ වැඩ ටික එහෙමයි. ඒවා කඩලා දාන්න. ඒ ලයිෆ් ස්ටයිල් එක අර එකට කැරකි දැන් අවුරුදු ගානක් තිස්සේ ගියේ ඒවා ක්‍රමානුකූලව ඒවා කඩලා දාන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ gradually එක cycles කඩාගෙන යනකොට ඒකම හේතු සකස් වීමක්
වගේ වෙන්න ඕනේ නැද්ද ස්වාමීන් වහන්සේ? නිර්භීතකමයි බය නැති වීමත් එක්කම ඒකට හේතු සකස් වෙන යම්කිසි පාරමිතාවකුත් තියෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි දැන් ඕක මානසිකයිනේ. මානසිකයි කියන්නේ මට බෑ මේක කරගන්න බෑ කියන එක මානසිකයිනේ. තේරෙනවද මම කියන්න හදන්නේ? ඉතින් ඒ මට බෑයි කියන එකම තමයි ඔබව නවත්තන්නේ. ඒක තමයි ඔබේ මායя. තේරෙනවද? මට මේක කරගන්න බෑ මේකට ලොකු පාරමිතාවක් ඕනි ලොකු දක්ෂතාවයක් ඕනි කියන ඒ සිතුවිල්ලම තමයි ඔබ නවත්තන්නේ. දැන් gradually දැන් ඒ cycles කඩාගෙන යනවා කියලා Tamanට තේරෙනවා. ඒ කියන්නේ ඉස්සර තමයි like you feel that it's gradually you're coming towards it වගේ නේ. එතකොට මම කියන්නේ යම් කිසි කුසලතාවයක් එක්කම තමයි ඒක වෙන්නේ. ඒක ඇත්ත. ඒකම like සබාධර්මයෙන් තකරි හේතු සකස් වීමක්වත් වෙන්න හැමෝටම මේක වෙන්නේ නැත්නම් සුළු පිරිසකට ඒක වෙන්නත් එහෙම හේතු සකස් වීමක් තියෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? ඒක මෙහෙමයි දැන් අපි දැන් මෙහෙම හිතුවට දැන් අපේ අතුලාන්තයේ කැමැත්තක් තියෙනවා නම් යමකට ඒක තමයි ඒ කියන්නේ දැන් ඒක තමයි මේ කියන්නේ ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් හිතනවා දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් අපිට මේ යුතුයකම් ටිකක් තියෙනවා අපිට වගකීම් ටිකක් තියෙනවා අපිට මේ එහෙම අතාරින්න බැරි ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි අතෑරියත් ඒගොල්ලෝ අපිව අතාරින්න එකක් නැහැ වගේ එහෙම පෙන්නුනට ඇත්තටම ආයේ අපේ කැමැත්ත ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම තියෙන අපේ මානසික ප්‍රශ්නේ ඇතුලේ තමයි. ඉතින් මම කියන මේ අතහැරීම මේ භෞතිකව ගන්න අතහැරීමක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. හරිද? මේ භෞතිකව මේ අතාරින එකක් නෙමෙයි. හරිද? එතකොට ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මානසික. ඉතින් මේ ප්‍රශ්نين ඔබ කඩන්න පළවෙනි තැන ආරම්භයේ පටන් ගන්න ඕනේ ඔබට මේ මට බෑ කියන සිතුවිල්ල අයින් කරන එක. මේකට මේ ලොකු හැකියාවක් ඕනි කුසලතාවයක් ඕනි කියලා අර ඒක ලොකුවට අර ලොකු කරගෙන ලොකුවට බය කරගෙන ඉන්නේ ඒක අයින් කරගන්න එක. හොඳට මම කියන එක පැහැදිලි ඔබට තේරුණාද? ඒ කියන්නේ අර මට බෑ කියන එක තමයි ඔබ වළක්වන්නේ. හොඳට මතක තියාගන්න මේ ලෝකේ ඉන්න සියලු පුද්ගලයෝ සමානයි. ඒක කිසිම කෙනෙකුගේ උස් බවක් හෝ පහත් බවක් හෝ විශේෂ බවක් හෝ නැහැ. හරිද? මම ස්ත්‍රියක් එහෙම නැත්නම් මම පිරිමි කෙනෙක් මම ළමයෙක් මම තම දැන් හුඟක් වයසයි මට එහෙම ධනෙ නෑ මට ධනෙ තියෙනවා මට වගකීම් තියෙනවා අරවා එහෙම කිව්වට මේ සියලු දෙනාම එක සමානයි. කවුරුවත් විශේෂ උසස් පුද්ගලයෝ විශේෂ පහත් පුද්ගලයෝ කියලා එහෙම දෙයක් නැහැ. සියලු දෙනාම සර්ව සමානයි. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ මානසිකත්වයේ. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ මානසිකත්වයෙන් ඔබ හදාගෙන තියෙනවා මට මෙහෙම දුර්වලකමක් තියෙනවා මට මෙහෙම බැරිකමක් තියෙනවා කියලා ඒ මානසික මට්ටමේ තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතුව කිසිම කෙනෙක් අතිශය විශේෂ වන්නේවා එහෙම නැත්නම් කිසිම කෙනෙක් අතිශය උසස් වන්නේවා පහත් වන්නේවත් නැහැ. ඔබගේ අර මානසික මට්ටමම තමයි ඔබ උසස්ව පහත් බවට ඇදලා දාන්නේ. එන ඔබේ හැකියාව නොහැකියාව බවට ඇදලා දාන්නේ. ඒ දුර්වල මානසිකත්වයෙන් මිදෙන්න. ඒකෙන් මිදෙන්නේ බය කියන එක නැති කරගන්න. ඉතින් මේ බය කියන එක ප්‍රධාන වශයෙන් ඇති වෙලා තියෙන්නේ දැන් අපි මේ සමාජය තුළ ජීවත් වෙද්දී අපි මේ සමාජය තුළ ජීවත් වෙන්නේ Tamanට ඕනවට නෙමෙයිනේ. හරිද? දැන් මේ සමාජය තුළදී ඔබ කියන්නේ වටේ ඉන්න අය මං ගැන මොනාරි හිතයිද දන්නේ. ඒ අය මොනාරි මං ගැන කතා කරයිද දන්නේ. අන්න ওই මානසිකත්වයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ දැන් ඔබ තියෙන චක්‍රයක් මොකක් හරි කඩාගෙන යනකොට මිනිස්සු ඇවිල්ලා ඔබට කියාවි ඔබ පිස්සෙක්. එහෙම නැත්නම් ඔබ මේ කරන වැඩේ හරි උම්මත්තක ක්‍රියාවක් ඔබට බනීවි ඔබ පිස්සෙක් කියාවි ඔබට චෝදනා කරાવી. හැබැයි අන්න එතකොට තමයි ඔබ දැනගන්න ඕනි
ඔබ දැන් මේ චක්‍රයෙන් ඔබ බිඳිලා ඒක ඔබ ආපස්සට ගමන් කරන බව. හරිද? ඒක මුලදී කරන්න ඔබ බයයි. හරිද? මම මේක උදාහරණයකට මම මේ කියන්නම්. එක වෙලාවකදී මාව එක්කන් ගියා පොඩි මේ කියන්නේ මේ ගමනක් මේ එක්කන් ගියා ත්‍රිවිල් එකක මල්ලිගෙන කවුරුදු 20ක විතර ඒ තරුණයා අවුරුදු 20ක විතර කෙනෙක්. ඉතින් එයාත් එක්ක මම මෙහෙම ගමනක් ගියා. ඊට පස්සේ අපිට තිබ්බ කන්දක් නගින්න. ඉතින් මේ කන්ද නගිනකොට මම නගින වේගයෙන් අරයට නගින්න බෑ. මොකද එයා මේ දැන් කාලයක් තිස්සේ අර ෆෝන් එකත් එක්ක ඉඳලා එහෙම ඇඩික්ට් වෙලා පොඩ්ඩක් අර මේ ඇඟපත වේසවන්නේ නැතුව ඉඳලා එයාට හති. ඉතින් මං එයාට ඇහුවා ඉතින් දැන් ඔය හතිය ඕක නැති කරගන්න පුළුවන් නේ පොඩ්ඩක් ඇඟත් පොඩ්ඩක් අඩු වෙනනම් උදේට පොඩ්ඩක් නැගිටලා එයා පොඩ්ඩක් ඇවිද්ද නම් හොඳයි නේ කියලා. ඒකට ඉතින් මේ තරුණයා කියනවා එහෙම ඇවිදින්න මට ආසයි. හැබැයි මම එහෙම ඇවිදින්න යනකොට ගමේ මිනිස්සු මං ගැන මොනවා කියයිද? ගෙදර මිනිස්සු මං ගැන මොනවා හරි හිතයිද? හිතයිනේ මට මාව පිස්සෙක් කියලා හිතයි කියලා කියනවා. එතකොට මම උට කියපු එක තමයි එතකොට ඔබ ජීවත් වෙන්නේ අනිත් මිනිස්සුන්ට ඕනි විදිහට. ඒ අය කැමති විදිහට. ඉතින් ඔබ කල යුත්තේ ඒක තේරුණා. ඒක තේරුණා සාමයන්ස. මම ඒක තව පොඩි පොයින්ට් එකක් මම ඒක කියන්න. එතකොට ඔබ මුලින් මම ඔහුට කිව්වේ ඔබ මුලින් ඔබ බය නැතුව යන්න. يعني ඔබ කැමති දේ කරන්න. මුලින් ඔබට පිස්සෙක් කියයි. ඊළඟට මුලින් ඔබට උම්මත් කෙක් කියයි. ඔබත් එක්ක තරහයි. ඔබට දේහ වපරහින් බලයි. හැබැයි මෙහෙම බලලා ටික දවසක් යනකොට මිනිස්සු ඔබව අතෑල්ලා දායි. හරිද? හැබැයි තව ටික දවසක් යනකොට ඔබේ පිටිපස්සෙන් තව පිරිසක් ඔබත් එක්ක එයිවි. තේරුණාද මම මේ කියන්න හදන්නේ? ඉතින් ඒ වගේ කිසිම වෙලාවකදී බය වෙන්න එපා. ඒ තියෙන දේවල් කඩාගෙන බිඳගෙන යන්න කිසිම වෙලාවකදී බය වෙන්න එපා. ඔව්. තෙරොසන හවුදරනේ? ඔව් කියන්නේ. හවුදරනේ දැන් අර ඩිස්කෂන් එකේ අර මුලින්ම කතා කරපු ඒ මාතෘකා ඇතුලේ ආපු අවධානයට ආපු දේ තමයි අර අපි දේවල් එදිනදා ජීවිතේ ගොඩක් බර කරලා අරගෙන තියෙන හින්දා තමයි මේ ගැටලුව. එතකොට අර අපි අර ළමා කාලේ වගකීමක් නැතුව ඊට පස්සේ අවබෝධයක් නැතුව නමුත් ඒ සැහැල්ලුව නැති කර ගැනීම ඒ කියන්නේ ඒ සැහැල්ලුව නැති කර ගැනීම වැඩි වියටපත් වීමත් එක්ක තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඒ නැති කරගත්ත සැහැල්ලුව අවබෝධයෙන් නැති කරගත්ත එක තමයි හරිම දේ වගේ වෙන්න ඕනි කියන එකක් තමයි මට තේරුනේ. එතකොට හවුදරනේ අර හාමුදුරන්ගේම ධර්මදේශනාවල තියෙනවා නේද? එන්ලයිටන් වෙන්න කලිනුත් එයා දරපලනවා වතුර අදිනවා. එන්ලයිටන් වුණාට පස්සෙත් එයා දරපලනවා වතුර අදිනවා. ඒක කොහොමද ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කියලා දෙනවද? නෑ දැන් අපි දැන් බලන් ගියාම දැන් අපි දැන් බාහිරින් මිනිස්සෙක් දිහා බලන් ගියාම පේනවා එයා කනවා බොනවා එයා සාමාන්‍ය යාගේ කියන්නේ යාගේ ජීවිතේ තියෙන දේවල් ටික එළියෙන් ටිකක් බලන් ගියන් පස්සේ ඉතින් මේ අනිත් අයත් ඉතින් ওই වගේ දේවල් ටිකක් නේ කරන්නේ වගේ එකක් නේ ඉන්නේ. ඒගොල්ලොත් කරන්නේ කාලා බීලා නිකන් කනවා බොනවා නිදා ගන්නවා අර බේසික් අවශ්‍යතා ටික ඉන්නවා වගේ දෙයක් නේ පේන්නේ එළියෙන් බැලුවට පස්සේ. හැබැයි මේක ඇතුලේ තියෙන අර බර තමයි නිදහස් වෙන්නේ. හැබැයි දැන් ඔබ ඔය කියන දේ ඒ කියන්නේ දැන් මම අර කිව්වා වගේ දරපලනවා එහෙම නැත්නම් එන්ලයිට්මන්ට් එකට කලිනුත් දරපලනවා වතුර අදිනවා එන්ලයිට්මන්ට් එකකින් පස්සෙත් දරපලනවා වතුර අදිනවා කියලා කිව්වට එහෙම හැමදේම කරනවා කියලා එකකුත් නැහැ. පැහැදිලිද මම මේ කියන්නේ? හරිද? ඒ කියන්නේ දැන් අපි කලින් කර හිටපු වැඩ ඒවා එහෙමම කරනවා කියලා එහෙම එකකුත් නැහැ. හරිද? දැන් කලින් අපි අර බය නිසා කරපු ඒවා තියෙනවානේ. බය නිසා කරපු ඒවා තියෙනවා. ඊළඟට අපේ අනන්‍යතාවය
උදෙස් ඒ කියන්නේ අනන්‍යතාවයේ තියෙන ප්‍රශ්න ඒ කියන්නේ අපි අනිත් අය ඉදිරියේ කැපී පෙනෙන්න එහෙම කරපු ඒවා තියෙනවා යුතුයකම් විදියට කරපු ඒවා තියෙනවා වගකීම් විදියට කරපු ඒවා තියෙනවා අන්න ඒවා එහෙමම කරනවා කියලා එහෙම එකක් පවතින්නේ නැහැ. ඒක හුඟක් වෙලාට හුඟක් ওই බේසික් දේවල් වලට තමයි ඒක ওই කියන කතාව වළංගු වෙන්නේ. එතකොට හැමතැනම අපි මේ අනන්‍යතාවය කියලා හදාගෙන තියෙන හැමතැනම හැම වෙලාවකම ඔළුව බර කරගන්න දේවල්ද? එහෙමද ඒ කියන්නේ? නෑ ඉතින් අපි මේක ඕනෑමට වඩා මේ දේවල් අපි සීරියස් ගන්න එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැමදේම ඒ කියන්නේ අපි ලොකු අර දැන් ඔබ මුලින්ම කීප එක වගේම දැන් පොඩි ළමයි කිසිම දෙයක් සීරියස් ගන්න නැහෙනේ. හරිද? ඒ කියන්නේ එහෙම මුකුත් විශේෂ දෙයක් ගන්න නැහෙනේ. එහෙම ලොකු සීරියස් බවක් ඒක ඇත්තේ නැහෙනේ. හැබැයි දැන් අපි දැන් ඒ කියන්නේ දැන් අපි වැඩිහිටියෙක් බවටනේ පත් වෙන්න ඕනේ. දැන් පොඩි දරුවා සිට ක්‍රමානුකූලව අපි වැඩිහිටියෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට දැන් පොඩි ළමයෙක් තුල නැති විශේෂ හැකියාවක් අපි තුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩිහිටියෙක් තුල තියෙන්න ඕනේ. හැබැයි අපිට පේනවා අර පොඩි ළමයෙකුට සතුටින් සිටීමේ හැකියාව වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ක්‍රමානුකූලව අඩු වෙනවා කියලා. සතුටෙන් සැහැල්ලුවෙන් නිදහසේ සිටීමේ හැකියාව එන්න අඩු වෙනවා. එතකොට ඔහු වැඩිහිටියෙක් බවට පත් වෙලාද නැත්නම් ඔහු අනිත් පැත්තටද ගිහිල්ලා තියෙන්නේ. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? එතකොට ඒකේ ලොකු ගැටලුවක් තියෙනවානේ. ඒ කතාව ඇතුළේ ලොකු ගැටලුවක් තියෙනවා. එතකොට ඇත්තටම අපි වැඩිහිටියෝද? ඇත්තටම ඒක කියන්නේ දැන් එතකොට ඇත්තටම අපි මේ ගිහිල්ලා යුනිවර්සිටිස් ගිහිල්ලා අපි මේ ඉස්කෝලවල වල ගිහිල්ලා අර මේ ඉගෙන ගත්ත දේවල් ඇත්තටම වැඩක් තියනවාද? ඒ වගේම අපි හම්බ කරපු ධනෙ ඇත්තටම අපි වැඩක් තියනවාද? එහෙනම් අපි ගොඩනගපු අධිරාජ්‍ය එහෙනම් අපි ගොඩනගපු අපේ නම වැඩක් තියනවාද? අපි නමක් විදිහට ගොඩනගන්නකො නම කියන්නේ බ්‍රෑන්ඩ් එකක්නේ. අපේ නම බ්‍රෑන්ඩ් එකක් විදිහට ගොඩනගලා තියෙනවා. හරිද? අර මේ ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් නේම් එක වගේ අපේ ඒ විදිහටමනේ ගොඩනගලා තියෙන්නේ. ඒකට මාකට් කරලා මේවා කරලා එහෙමනේ ගොඩනගලා තියෙන්නේ. ඒ වගේ එකක් ගොඩනගලා තියෙනවා. එතකොට මේ ගොඩනගපු එක වැඩක් තියෙනවා. ඒ තියෙන නිදහස සතුට සැහැල්ලුව අපි තුල නැත්තම්. එතකොට ඇත්තටම අපි වැඩි හිටියොත් නැත්තම් වැඩි පොඩි හිටියොත් කියලා හොඳට බලන්න ඕනේ. දැන් මම මේක මේ පොඩි ළමයා කියන උදාහරණයක් ගත්තට අපි මේ පොඩි ළමයෙක් බවට පත් වෙනවා කියන එක නෙමෙයි. දැන් පොඩි ළමයා ඉන්නේ ඒක අවයානස් එකක් නැතුව, අවබෝධයක් නැතුව. ඒ කියන්නේ අවබෝධයත් එක්කම ඒ නිදහස තුළ සිටීමක් ගැන තමයි මම කතා කරන්නේ. නිදහසටපත් වීමක් ගැන. හරි හවුතරයි තේරෙනවා. තේරුම් ගන්න හවුතරයි. දැන් තව පොඩි කාරණා කීපයක් ඔබට මතක් කරලා මේ අපි එන සාකච්ඡාව අවසන් කරමු. ඉතින් මම ඔබට අවසාන මේ කියන්නේ අද දවසේ මම ඔබට අවසානට කියන්නේ ඔබ කරන වැඩේට ඔබ අවංක වෙන්න 100%. දැන් අපි වෙලා තියෙන අපි මේ කිසිම දෙයකට හරියට අවංක වෙන්නේ නැහැ. ඔබ හොරෙක් නම් අඩු ගන්න තමන්ගේ මේ හොරකමට අවංක වෙන්න. කියන්නේ ඔබ කරන මොකක් හරි දෙයක් ඔබ ලෞකික දෙයක් කරනකොට ඒකත් ඔබ කරන්නේ භාගයට. ඊළඟට ඔබ ලෝකෝත්තරව ඔබ නිර්වාණ මාර්ගයට යනවා. එහෙම නැත්නම් මේක තෝරගන්නවා කිව්වම ඒකටත් ඔබ ඇත්තටම 100%ක් ඇත්තටම අවංක නැහැ. ඉතින් ඇත්තටම ඔබට 100%ක් අවංක වෙන්න ඕනේ. ඔබ කරන දෙයට 100%ක් අවංක වෙන්න. එතකොට 100%ක් අවංක වුණොත් තමයි ඒකේ වැරද්දක් හරි තිබුණොත් ඒක තෝරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒක ඔබ යන දෙයකට ඔබ කරන දෙයකට 100%ක් අවංක වුණේ නැති වුණොත් ඔබ ඒක 100%ක් ඔබ අත්විඳලා නැහැනේ. ඔබ දැකලා නැහැනේ. දැකලා නැති හින්දා ඔබට ඒක වැරදි කියලාවත් ඔබට කියාගන්න බෑ. ඉතින් හැම වෙලාවම තමන්ගේ හෘද සාක්ෂියට අවංක වෙන්න. තමන්ට අවංක වෙන්න. මුළු ලෝකෙටම ඔබ බොරු කරත් කමන්නේ. මුළු ලෝකෙම ඔබ රවට්ටගෙන හිටියත් කමන්නේ. තමන්ගේ හෘද සාක්ෂියට අවංක වෙන්න. ඉතින් තමන්ගේ හෘද සාක්ෂියට අවංක වෙන එක තමයි තමන්ට අවංක වෙන එක තමයි ඇත්තටම මේ ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන දේ. නැත්තම් ඔබවම රවට්ට ගන්නවා. ඔබටම අවංක නැහැ. ඔබටම අවංක නැති වෙනකොට ඇත්තටම රැවටෙන්නේ ඔබවම තමයි. ඔබවම රවට්ටනවා කියන්නේ කොයිතරම් දුර්වල තැනක්ද?
ඉතින් ඔබ ඔබටම රැවටෙනවා කියන්නේ කොයිතරම් දුර්වල තැනක්ද. ඉතින් එතන තමයි ඇත්තටම ගැටලුව තියෙන්නේ. ඉතින් හින්දා 100%ක් Tamanටම අවංක වෙන්න. 100% Tamanට අවංක කියලා ඇත්තටම Tamanට මොකක්ද අවශ්‍ය කියලා එළියට ගන්න. ඒ එළියට අරගෙන ඉන්න ඒකට අවංක වෙන්න. ඒ එළියට අරගෙන ඒකට අවංක වුණොත් ඔබට ඔය කියන ඔය බය කියන එක සම්පූර්ණයෙන්ම නැතුව යනවා. හොඳයි එහෙනම් අපි අදහසත් සමගම අද දවසේ අපේ සාකච්ඡාව අවසන් කරමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.